දවසක් ඔයාලා හැමෝටම මම නිකුන් බක්මියව කම්පා විශේෂ සංගමෙන් උසස් පෙළ මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා බයෝ ඒ කියන්නේ ජීව විද්‍යාව විෂය අන්තිම පාඩම් ටික අන්තිම පාඩම් වල කොටස් වීඩියෝස් මගින් ඔයාලට ආවරණය කරලා දෙන්න අපේ ගම්පහ විශේෂ සංගමේ පියවර දෙන්න තියෙනවා. අන්න ඒකේ එක් පියවරක් විදිහට තමයි මම අද මේ වීඩියෝ කරන්නේ. මම අද මේ වීඩියෝවෙන් ඉදිරිපත් කරන්නේ ප්‍රවේණි විද්‍යාවේ කොටස් පහ. ඒ කොටස් පහ වල සම්භාවිත අනීම, බහුවිධ ලක්ෂණ නෝම, පරීක්ෂාමු, සුලභ මානව මණ්ඩලීය ලක්ෂණ, පෙළවැල් සටහන් කියන්නේ කොටස් පහ. මේ කොටස් පහ ගත්තාම මේ සම්භාවිත අනීම කියන කොටස නවීන නිර්දේශයට ඇතුළත් වෙච්ච එක. මේක පාලන විෂය නිර්දේශයේ තිබ්බේ නෑ. මේ කොටස් හතරේ පාලන විෂය නිර්දේශයට ඒ වගේම අදාළ වෙනවා. ඉතින් ඒ වගේම තවත් වැදගත් දෙයක් කියන්න ඕනේ මේ වීඩියෝ එක බලන්න කලින් ඔයාලට වෙනස් සටහනක් කරේ මොකක් හරි තියෙනවා නම් ඒක කියවලා මේ වීඩියෝ බලන්න ඔයාලට ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මොකද අපි මේ වීඩියෝ එක අතරමැදදී සටහනක් ලබා දීමක් කරන්නේ නැහැ. පැහැදිලි කිරීම පමණයි කරන්නේ. ඒ නිසා සටහනක් කියවන්න හරි මේ වීඩියෝ බලන අතරතුර හරි ඔයාලා සටහනක් තියාගන්න නැහැ. ඒකට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මොනවාද මේ සම්භාවිත අනීම කියන්නේ? ඉස්සෙල්ලාම බලමු සම්භාවිතාවය කියන්නේ මොකක්ද කියලා. මේක අපිට ඕලෙවල් පන්තියේ ගණිතය වලට තිබ්බා. ඒක සම්භාවිත අපි උදාහරණයක් ගමු. කාසියක් උඩ විසිකරනවා. කාසියක් උඩ විසිකරාම ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල දෙකයි. එක්ක සිරස පැත්ත ලැබෙනවා නැත්නම් අගේ පැත්ත ලැබෙනවා. එතකොට සිරස ලැබෙන්න තියෙනවා 150ක සම්භාවිතාවය වුත් අගේ ලැබෙන්න තියෙනවා 150ක සම්භාවිතාවය. එතකොට මෙන්න මේ විදිහට එක් සිදුවීමක් සිදු වෙන්න තියෙන විය හැකියාවට අපි සම්භාවිතාවය කියලා කියනවා. අන්නේ සම්භාවිතාවය අපි ප්‍රවේණි විද්‍යාවේදී යොදා ගන්න කොහොමද කියන තමයි අපි මෙතනදී සාකච්ඡා කරන්න යන්නේ. ඒකෙදී අපිට ඔයාලගේ සිලබස් එකේදී සම්භාවිතාව නියම කියලා නියම හතරක් දීලා තියෙනවා. පරිමාණයේ බිඳුවත් එකත් අතර සියලු ප්‍රතිඵල සම්භාවිතාවයට එකයි. මුණ කිරීමේ විදියේ ආකලන විදිය කියලා නියම හතරක් ඔයාලට දීලා දෙනවා. අපි එක එක දැන් සාකච්ඡා කරගෙන යනවා. පළවෙනි පරිමාණයේ බිඳුවත් එකත් අතර ඒ කියන්නේ සම්භාවිතාවයේ පරිමාණයක් තියෙනවා. කියන්නේ සම්භාවිතාවයේ තියෙන බිඳුවත් එකත් අතර කියලා. ඒ කියන්නේ මොකක්ද? අනිවාර්යයෙන්ම සිද්ධ වෙන සිදුවීම. අපි උදාහරණයක් ගත්තොත් නැගෙනහිරින් ඉර පෑයේ. අනිවාර්යයෙන් සිද්ධ වෙන සිදුවීම. එතකොට අපි ඒකට තියෙන සම්භාවිත එකයි කියලා ගන්නවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙන නම් සිදුවීම සම්භාවිතාවය එකයි. අපිට කොහෙත්ම සිදු වෙන්නේ සිදුවීම අනිවාර්යයෙන්ම වෙන්නේ නැති එක. ඉර බටහිරින් පායනවා. කොහොත්ම වෙන්නේ කියලා. ඒකට අපි මේ සම්භාවිතාවය බිඳුවයි කියලා ගන්න. අනික හැම සම්භාවිතාවක්ම මේ බිඳුවත් එකත් අතර තමයි තියෙන්නේ. භාගයේ 3න් 1, 5න් 1, 8න් 1 ඒ වගේ භාග සංඛ්‍යා විදිහට තමයි අපි සාමාන්‍ය සම්භාවිතාව දක්වන්නේ. ඒතර මේ සියලුම සම්භාවිතාව තියෙන්නේ මේ බිඳුවත් එකත් අතර. එතකොට මේ ප්‍රවේණි විද්‍යාවේදී මේ බිඳුවත් එකත් අතර කියන එක කොහොමද? අපි උදාහරණ විදිහට ගමු. මෙන්ඩල්ගේ ඒකාංග මුහුණ. මෙන්ඩල්ගේ ඒකාංග මුහුණ මේක වල ගන්නවා. ඒකාංග මුහුණ දි කරන්නේ එක් ලක්ෂණයක් සඳහා විෂම යුග්ම ජීවීන් දෙදෙනෙක් මුහුණු කරන එක. අපි ගමු උදාහරණ විදිහට බීජ වල හැඩය. එතකොට කැපිටල් R රවුන්ඩ් බීජ සඳහා ප්‍රමුඛ ඇලීම් විදිහට, සිම්පල් R රැඩියට් බීජ සඳහා නිලින විදිහට මම අරන් තියෙනවා. එතකොට මෙන්ඩල්ගේ ඒකාංග මුහුණේ විෂම යුග්ම ජීවීන් විදිහට අපි ගන්නේ කැපිටල් R සිම්පල් R. විෂම යුග්මෙන්ද කැපිටල් R සිම්පල් R තියෙනවා. එතකොට ඒ කියන්නේ ප්‍රමුඛ ඇලීමයි නිලින ඇලීමයි තියෙනවා. මේක වියුක්ම වෙද්දී ඒ කියන්නේ මේ විෂම යුග්ම ජීවියා වියුක්ත වෙද්දී කැපිටල් R ජන්මාන්තරින්ද ඒ ප්‍රමුඛ ඇලීමේ තියෙන ජන්මාන්තර කෙනෙක් පුළුවන් නිලින ඇලීමේ තියෙන ජන්මාන්තර කෙනෙක් පුළුවන්. අපි හිතමු මේ ජීවිය ඩිම්බ ඉපදෙන ජීවියක් කියලා. එතකොට ප්‍රමුඛ ඇලීමේ තියෙන ඩිම්බයක් ඉපදෙන්න පුළුවන්, නිලින ඇලීමේ තියෙන ඩිම්බයක් ඉපදෙන්න පුළුවන්. එතකොට දැන් මේකෙදි වියුක්ත වෙද්දී යුක්ත වීමේ නියමයට අනුව මේ දෙක වෙන්න පුළුවන් හැකියාව සමාන. හැකියාව සමාන කියන්නේ වෙන්න පුළුවන් පරිමාණයේ පරිමාණය එකයි නම් මේක වෙන්න පුළුවන් භාගයයි මේක වෙන්න තියෙන අවස්ථාව භාගයයි. ඒතර මේක තමයි පරිමාණය කියන්නේ. ඒතකොට බිඳුවත් එකක් කරන් භාගය කියන සංඛ්‍යාව බිඳුවත් එකක් තියෙන සංඛ්‍යාවක් කියලා මෙතනදී අපිට ගන්න පුළුවන් මෙන්න මේ මේ පරිමාණය බිඳුවත් එකක් අතර තියෙන එක විතර මේ කියන්නේ. ඊළඟට බලමු දෙවෙනි නියමය මොකක්ද කියලා.
දෙවෙනි නියමයෙන් කියන්නේ සියලු ප්‍රතිපලවල සම්භාවිතා එකතුව එකයි කියලා. දැන් අපි ගමු මේ උදාහරණ අපිට ගමු. මේ කැපිටල් R සිම්පල් R. ඒ කියන්නේ විෂම යුග්මක ජීවියා වියුක්ත වෙලා හැදෙනවා ජන්මාණු දෙකක්. ඒ ජන්මාණු දෙකේ එක ජන්මාණුවකට ප්‍රමුඛයිද අනිත් ජන්මාණුවකට නිවිලයින්දත් යනවා. එතකොට මේ නිවිලයින් ඇලිලේ සහිත හෝ ප්‍රමුඛ ඇලිලේ සහිත ජන්මාණු නිපදෙන්නේ තමයි මේකෙදි වෙන්නේ. කියන වෙන්න පුළුවන් සිද්ධි දෙකයි. මේ සිද්ධි දෙක වෙන්න පුළුවන් සම්පූර්ණ සම්භාවිතාව. කියලා මේ සිද්ධි දෙක වෙන්න පුළුවන් සම්පූර්ණ සම්භාවිතාව. ඒ කියන්නේ කැපිටල් R සහිත ජන්මාණු නිපදෙන්නේ සිම්පල් R සහිත ජන්මාණු නිපදෙන්නේ එකයි. ඒක කියන්නේ විතර සම්භාවිතාව භාගයයි විතර සම්භාවිතාව භාගයයි. අපිට එන එකතු කරාම එකයි කියලා. එතන මෙතනදී සිද්ධි දෙකයි කියන්නේ සම්භාවිතාව එකතු කරාම එකයි කියලා එනවා. එතන මේ නියමයෙන් කියන්නේ සියලු ප්‍රතිඵල වල සම්භාවිතාව එකතු එකයි. ප්‍රතිඵල දෙකයි එකතු එකයි. මෙන්න මේක ඕනෑම අවස්ථාවකට මේක වළංගුයි. ඒ කියන්නේ සියලු ප්‍රතිඵල වල සම්භාවිතාව එකතු එකයි. මෙන්න මේ පළවෙනි නියමය දෙවෙනි නියමය වල ඕලෙල් පන්ති ගණන් වලට ඉගෙනගෙන තියෙනවා. අපි බලමු ඊළඟ තුන්වෙනි නියමය මොකද්ද කියන්නේ. මොකද්ද මේ තුන්වෙනි නියමයෙන් කියන්නේ? තුන්වෙනි නියමය කියන ගුණ කිරීමේ නීතිය නැත්තම් මල්ටිප්ලිකේෂන් රූල් කියලා. එතකොට මේකෙදි කියන්නේ එකිනෙකට සම්බන්ධයක් නැති සිද්ධි දෙයක් ගත්තොත්. ඒ කියන්නේ ඒක අපිට හඳුන්වලා දෙන අන්‍යෝන්‍ය වශයෙන් ස්වාධීන සිද්ධි දෙයක් කියලා. ඒ කියන්නේ එහෙම සිද්ධි දෙයක් ගත්තාම ඒ සිද්ධි දෙක එකතු වෙලා හැදෙන සිදුවීම, ඒ සිදුවීමේ සම්භාවිතය හැදෙන සිදුවීමේ සම්භාවිතාව අපිට ගන්න පුළුවන්ලු අර සිද්ධි දෙකේ තියෙන සම්භාවිතාව දෙක ගුණ කරලා. ඒ කියන්නේ අලුතෙන් හැදෙන සිද්ධියේ සම්භාවිතාව අපිට ගන්න පුළුවන් අර ස්වාධීන සිද්ධි දෙකේ සම්භාවිතාව ගුණ කරලා. මේක කියවම මේක මොකද තේරෙන්නේ නැහැ. අපි ඒකත් උදාහරණයකින් බලමු. අපි බෙන්ඩල්ගේ ඒකාංග භූමේ සිම්පල් R. ඒ කියන්නේ සමයුග්මක නිලීන ජීවියෙක් ලැබෙන්න තියෙන සම්භාවිතාව ගන්න කොහොමද කියලා. අපි එයාගේ F1 වලින් ලැබෙන කැපිටල් R සිම්පල් R මුහුම් කරලා F2 පරම්පරාව ගන්න. එතකොට අපි පළවෙනි නියමෙදි හොයාගත්ත සිම්පල් කැපිටල් R සිම්පල් R වලින් ඒ කියන්නේ විෂම යුග්මක ජීවියාගේ සිම්පල් R ලැබෙන්න තියෙන සම්භාවිතාවය භාගය වෙනවා. ඒ වගේම මෙතන භාගය. එතකොට මේ සිද්ධි දෙක අන්‍යෝන්‍ය වශයෙන් ස්වාධීන කියන්නේ කිසිම සම්බන්ධයක් නැති සිද්ධි දෙකක්. එතකොට මේ සිද්ධි දෙක එකතු වෙලා හැදෙනවා සිම්පල් R කියන්නේ සමයුග්ම නිලීන අවස්ථාව. මෙන්න මේ සමයුග්ම නිලීන අවස්ථාවේ හැදෙන සම්භාවිතාවට ගන්න පුළුවන්ලු මේ ගුණ කිරීමේ නීතිය කියන මෙන්න මේ අවස්ථාවේ ගුණ කරන මේ දෙකේ සම්භාවිතාවවල ගුණ කරන. එතකොට එන්නේ සමයුග්ම නිලීන අවස්ථාවේ සිම්පල් R ලැබීමේ තියෙන සම්භාවිතාවට ගන්න පුළුවන් මේ ගුණ කරලා භාගය වැඩි කිරීම භාගය 4න් එකයි කියන්නේ. එතකොට අපිට සිම්පල් R ලැබෙන්න තියෙනවා සම්භාවිතාව 4න් එකයි. මේ වල 50 චතුරස්‍රය. ඒ කියන්නේ 50 කොටුවක් ගහලා ගන්න පුළුවන්. මේ මම 50 කොටුව ගහුවා පස්සේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල 4යි. ඒක එකක් තමයි සිම්පල් R කියන්නේ. එතකොට 4න් එකක සම්භාවිතාවයක් තමයි සිම්පල් R ලැබෙන්න තියෙන්නේ. දැන් 50 කොටුවක් ගන්නවා මේ වගේ ලොකු එකක් ගහලා ගන්නවා. ඒතර මේ කරදරින් ඉඳලා අපිට සම්භාවිතා නියමයි. තමයි කෙටියෙන් මේ පිළිතුර ලබා ගන්න පුළුවන්. අපි ඊළඟ බලමු මේ 4න් නියමයෙන් කියන්නේ මොකක්ද කියලා. 4න් නියමය ආකලන නීතිය. නැත්නම් ඇඩිෂන් ආකලන නීතිය. ආකලන නීතිය කියන්නේ මොකක්ද? අපි මේ උදාහරණයක් පැහැදිලි කරගමු. නැත්නම් මේක නීතිය කිව්වම හරියට පැහැදිලි බවක් ඉන්නේ නැහැ බලන්න. අපි යමු මෙන්ඩල්ගේ ඒකාංග මුලික F2 පරම්පරාවේ විෂම යුග්මයෙන් ලැබීමේ සම්භාවිතාව. F2 පරම්පරාවේ විෂම යුග්ම කියන්නේ RR ලැබීමේ සම්භාවිතාව බලමු. මේ RR ලැබෙන්න පුළුවන් බිම්බෙන් කැපිටල් R ඇවිල්ලා ශුක්‍රාණු සිම්පල් R එන්න පුළුවන්. ශුක්‍රාණු කැපිටල් R ඇවිල්ලා බිම්බෙන් සිම්පල් R එන්න පුළුවන්. එතකොට මේ ශුක්‍රාණු කැපිටල් R එන්න අපි දැක්ක පළවෙනි නියමයේ භාවිත සම්භාවිතාවක් තියෙනවා. මේ වෙන භාගය. එතකොට අපි ඊළඟ ගුණ කිරීමේ නීතියෙන් ගත්ත කැපිටල් R සිම්පල් R වලින් තියෙන සම්භාවිතාවය 4න් එකයි වෙනවා. ඒ වගේම මෙතන ශුක්‍රාණු සිම්පල් R ඇවිල්ලා බිම්බෙන් කැපිටල් R ආව මෙතන භාගයයි මෙතන භාගයයි ගුණ කිරීමේ නීතිය නම් මෙතන 4න් එකයි.
එතකොට අපිට එනවා විෂමයේ ලැබීමේ මුළු සම්භාවිතය ගන්න කොහොමද? මෙන්න මේකට තමයි ආකලන නීතිය කියන එක පාවිච්චි කරන්නේ. ආකලන නීතිය දිගන්නේ මේ ඇවිල්ලා තියෙන සම්භාවිතය එකතු කරන ආකලන කියන්නේ එකතු කිරීමක් වගේ. එතකොට මේකෙදි කරන්නේ මුළු ගානම යන්නේ මේ එක එක අවස්ථාවලදී ඇවිල්ලා තියෙන දේ එකතු කරලා ගන්න එක තමයි කරන්නේ. එතකොට F2 පරම්පරාවේ විෂම යුග්මකය මෙතන හතරේ අවස්ථාවේ ශුක්‍රාණු කැපිටල් ඩිග්‍රී සිම්පල් ආරව ශුක්‍රාණු සිම්පල් ආරව ඩිග්‍රී කැපිටල් ආරව තමයි ඒක හතරේ සම්භාවිතාවක් තියෙනවා. ඒතකොට මුළු සම්භාවිතාව යන්නේ F2 පරම්පරාවේ විෂම යුග්මකයේ ලැබීමේ මුළු සම්භාවිතාව මේ දෙක එකතු කරාම හතරේ තුනක් භාගය. මෙන්න මේක තමයි ආකාරය නීතිය කියන්නේ. එකිනෙකට ස්වාධීන සිදුවෙන මේකේ සිද්ධි දෙකක් හෝ කීපයක් ගන්න පුළුවන්. සිද්ධි දෙකක් විතර අපි යන්නේ සිද්ධි දෙකක්. මේ දෙක ස්වාධීන වෙන්නේ. කැපිටල් ආර් ශුක්‍රාණු සිම්පල් ආර් එකක් පුළුවන්. දැන් මේ මෙහෙම හැදෙන්නේ හතරේ අවස්ථාවක් තියෙනවා. මෙහෙම හැදෙන්නේ හතරේ අවස්ථාව. මේ අපි මේ හතරේක ගත්තේ ගුණ කිරීමේ නීතිය. ඒතකොට මේ විශ්මයේ ලැබීමේ මුළු සම්භාවිතය ගන්න පුළුවන්. මේ හතරේ එකයි මේ අපි මේ විදිහට සම්භාවිතා නියම කියන කොටස සාකච්ඡා කරලා ඉවර වුණා. අපේ ඊළඟ මාතෘකාව බහුවිධ ලක්ෂණ මුහුණ. මොකද්ද මේ බහුවිධ ලක්ෂණ මුහුණ කියලා කියන්නේ? බහුවිධ ලක්ෂණ මුහුණ කියලා කියන්නේ එකම මුහුණකදී. ඒ කියන්නේ එකම මුහුණකදී ලක්ෂණ දෙකක් හෝ කීපයක් එකවර සලකා ගන්නවා. එතකොට මේ මුහුණෙදී මේ ලක්ෂණ දෙක තුනේම ආවේනික රට එකම මුහුණකදී සලකා බලන එක තමයි බහුවිධ ලක්ෂණ මුහුණ කියලා කියන්නේ. එතකොට මේකෙදී අපි කියන ලක්ෂණ දෙකක් හෝ වැඩි කරන සලකා බලනවා. එතකොට අපි හිතමු දැන් මේකට 50 චතුරස්‍රයක් ගන්න ගියා. ලක්ෂණ දෙක තුනකට. ලක්ෂණ දෙක තුනකට 50 චතුරස්‍රයක් ගන්නවා සෑහෙන ලොකු 50 චතුරස්‍රයක් වෙනවා. ඒකින්ද ඒක හරිම කරදරකින්ද අපි මේකට සම්භාවිතා නියම භාවිතා කරලා මේ බහුවිධ ලක්ෂණ මුහුණ අපි හරිම ලේසියෙන් කරගන්නවා. අපි උදාහරණයක් බලමු. දැන් මේ බහුවිධ ලක්ෂණ මුහුණේ ඒකාංග මුහුණක් කියන්නේ එක් ලක්ෂණයක සලකා බලන කරන මුහුණක්. දැන් බහුවිධ ලක්ෂණ මුහුණේ ලක්ෂණ කීපයක් සලකලා කරන්නේ. එතකොට අපිට ඒක කියන්න පුළුවන් ඒකාංග මුහුණ කීපයක එකතුවක් කියලා කියනවා. ඒකාංග මුහුණ එක ලක්ෂණයයි බහුවිධ මුහුණ ලක්ෂණ කීපයයි. ඒ කියන්නේ ඒකාංග මුහුණ කීපයක එකතුවක් විදිහට බහුවිධ මුහුණ ලක්ෂණ මුහුණ අඳුනගන්න පුළුවන්. අපි මේ උදාහරණයකින් බලමු. අපි ඉස්සෙල්ලා ලක්ෂණ දෙකක බහුවිධ ලක්ෂණ මුහුණක් ගමු. අපි ගන්නවා බීජවල වර්ණය කියන බීජවල හැඩය කියන ලක්ෂණ දෙක. මම කැපිටල් B වලින් දක්වන්නේ කළු පැහැති බීජ සඳහා ප්‍රමුඛ ඇවිල්ලා සිම්පල් B වලින් දක්වන්නේ දුමුළු පැහැති බීජ සඳහා නිලින්න ඇවිල්ලා. බීජවල හැඩය කැපිටල් R වලින් මම දක්වන්නේ රවුන්ඩ් බීජ සඳහා ප්‍රමුඛ ඇවිල්ලා සිම්පල් R වලින් දක්වන්නේ එලිවේටර් බීජ සඳහා නිලින්න ඇවිල්ලා. ඊට පස්සේ අපිට ඒකේ F2 පරම්පරාවේ ඒ කියන්නේ දැන් බීජවල වර්ණයේ ඒකාංග මුහුණේ F2 පරම්පරාවේ 50 කොටුවේ ලැබුණු ප්‍රතිඵල අනුව අපි මේ දත්ත අරගෙන තියෙනවා. ඊට පස්සේ කැපිටල් R සිම්පල් R ඒ කියන්නේ බීජවල හැඩේ ඒකෙදි F2 පරම්පරාවේදී ලැබුණු පරට්ටුවේ ලැබුණු ප්‍රතිඵල අනුව අපි අරන් දෙන මෙන්න මේ ප්‍රතිඵල. ඒකට අපිට මේ ප්‍රතිඵල දෙන කැපිටල් B හතරෙන් එකයි කැපිටල් B සිම්පල් B භාගයයි සිම්පල් B සිම්පල් B හතරෙන් එකයි. මේ ප්‍රතිඵල එකල තියෙනවා. ඒතර අපි කොහොමද මේකෙදි බහුවිධ ලක්ෂණ නෙවෙයි සම්භාවිතා භාවිතා කරලා දැන් මෙන්න මේ කැපිටල් B සිම්පල් B කැපිටල් R සිම්පල් R ඒ කියන්නේ කළු පැහැති බීජ සහ රවුන්ඩ් බීජ ඉපදවන ශාකය. මේ සම්භාවිතාව කොහොමද දැනන්නේ? කළු පැහැති බීජ සහ රවුන්ඩ් බීජ ඉපදවන ශාක ලැබීමේ සම්භාවිතාව. කොහොමද අපි ඒක කරන්නේ? ඉස්සෙල්ලම අපි මේකෙදි භාවිතා කරන්නේ ගුණ කිරීමේ නීතිය. මොකද මේක ස්වාධීන සිද්ධි දෙයක්. සිද්ධි දෙක එකතු වෙලා හැදෙන්නේ එකක්. ඒතකොට අපි මේකෙදි ගුණ කිරීමේ නීතිය භාවිතා කරලා මේක හොයන්නේ. ඒතකොට අපි මේකෙදි පාවිච්චි කරනවා කැපිටල් B සිම්පල් B. ඒ කියන්නේ විෂම යුග්මක කළු පැහැති බීජ ලැබීමේ සම්භාවිතාව පිළිතුරින් බලන්න. ඒකාංග මුහුණෙදි ලැබිච්ච F2 පරම්පරාවේ ලැබිච්ච සම්භාවිතාව. භාගය කියලා එතනදි තේරෙන්නේ. ඊට පස්සේ රවුන්ඩ් බීජ විෂම යුග්මක සම්භාවිතාව බලන්න. එතනත් භාගය. අපි මේක ගන්නෙ
මුණ කිරීමේ නීතිය. ඒකකින් අපිට තේරෙනවා භාගය වැඩි භාගය 4න් 1යි කියලා. ඉතින් අපිට බැලුවේ හැකි මේ ලක්ෂණ දෙකම තියෙන ශාකවලදී මේ සම්භාවිතාව 4න් 1යි. මෙන්න මෙයාට දැන් අපි මෙතන ලක්ෂණ දෙකක් බැලුවා. ඊට පස්සේ අපි බලමු simple B capital R simple R. ඒ කියන්නේ දුමුරු පැහැති බීජ සහ රවුම් බීජ ලැබීමේ සම්භාවිතාව. ඒකත් ඒ වගේම අපි මුණ කිරීමේ නීතියෙන් ගන්න 4න් 1යි. දුමුරු පැහැති බීජ ලැබීමේ සම්භාවිතාව රවුම් බීජ ලැබීමේ සම්භාවිතාව භාගය. එතන මේ අපි මුණ කිරීමේ නීතියෙන් ගන්න 8න් 1යි කියන්නේ. ඒ වගේ නිතර ගන්න 4 එක දිගින් 4න් 1 16යි කියන්නේ දුමුරු පැහැති බීජ සහ පැණි වැටුණු බීජ ලැබීමේ සම්භාවිතාව අපිට නම් 16න් 1යි කියන්නේ. මේ මේකට පංචචතුරස්‍රයක් අඳින සෑහෙන ලොකු පංචචතුරස්‍රයක් අඳිනවා. ඒක හරිම අමාරු වෙලා ඒකේ සම්භාවිත නියමවල අපිට ඉතාම ලේසි මේ ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. අපි ඊළඟට බලමු ලක්ෂණ තුනකට කොහොමද මේ සම්භාවිතාව හොයන්නේ කියන්නේ. දැන් අපි මේ ඉතින් බලේ ලක්ෂණ දෙකක්. අපි කියන ලක්ෂණ තුනකට මේක මම කලින් උදාහරණෙම තවත් ලක්ෂණයක් දැම්ම පුෂ්ප වල වර්ණය කියලා. ඒකෙදි කැපිටල් Y වගේ කහ පැහැති මල් සඳහා ප්‍රමුඛ ඇලිල්ල සිම්පල් වගේ සුදු පැහැති මල් සඳහා නිවෙන ඇලිල්ල මම නිරූපණය කරනවා. මේ ලක්ෂණ තුනක දැන් අපි භාවිත ලක්ෂණ මොකක්ද තමයි බලන්නට යන්නේ. ඒතකොට පංචචතුරස්‍රය කියන්නේ පංචචතුරස්‍රය මේ වගේදී F1 F2 පරම්පරාවයි ලැබුණා. දාත්ත අපිට දීලා තියෙනවා. මේ එක අවස්ථාවේදී අපිට දාත්ත දීලා තියෙද්දි අපෙන් අහන මෙන්න මේ අවස්ථාව අපෙන් අහන අවම වශයෙන් ලක්ෂණ දෙකකටවත් අදාළ ප්‍රමුඛ රූපාන්තරශ පෙන්වනවා. අවම වශයෙන් ලක්ෂණ දෙකකටවත් අදාළ ප්‍රමුඛ රූපාන්තරශ. ඒතකොට මෙතනදි කියන්නේ මෙන්න මේ දැන් මෙතන ලක්ෂණ තුනක් තියෙනවා. මේ ලක්ෂණ තුනෙන් දෙකක්වත් ප්‍රමුඛ රූපාන්තරශ පෙන්වනවා. ඒතකොට අපි ගත්තොත් y simple y capital B simple R නේද මෙතනින් ප්‍රමුඛ ලක්ෂණ වෙන්නන්නේ මේක විතරයි. අන්න එහෙම නැතුව අවම වශයෙන් ලක්ෂණ දෙකක්වත් ප්‍රමුඛ ලක්ෂණ ප්‍රමුඛ රූපාන්තරශ වෙන්නනවා අපි විතරේ අපිට හතක් හම්බ වෙනවා. ඒ හතට අදාළ සම්භාවිතාවන් හොයලා මුළු සම්භාවිතාවෙන් අහනවා. ඒක කොහොමද කරන්නේ? අපි ඉස්සෙල්ලා බලනවා මෙන්න මේ සම්භාවිත මෙන්න මේකලදී මේ සම්භාවිත අපි ගන්න කොහොමද? අර ලක්ෂණ දෙකකදී වගේමයි මුණ කිරීමේ නීතියෙන් තමයි අපි ඒක ගන්න. ඒතර capital Y simple y capital B simple B capital R simple R. ඒ කියන්නේ කහ පැහැති මල් හා කළු පැහැති බීජ රවුම් බීජ ලැබීමේ සම්භාවිතාව. අපි කොහොමද කරන්නේ? මේ වගේ සම්භාවිතාව මුණ කිරීමේ නීතියෙන් තමයි ගන්න. capital Y simple Y භාගය capital B simple B 4න් 1යි. capital R simple R භාගය. ඒත් අපිට මෙතන තියෙනවා දෙවරක් අතර 8යි හතරවරක් දෙක දෙවරක් අතර 8යි අටවරක් දෙක 16න් 1යි. ඒ වගේ අපිට මේ අවස්ථාව සඳහා සම්භාවිතාව මෙන්න මේ මෙතනින් හොයලා මේ පංචචතුරස්‍රය අපිට දීලා දාත් ඇතුලේ මෙන්න මේ අවස්ථාවේදී සම්භාවිතාව ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ සම්භාවිතාව එකතු කරලා අපිට ගන්න පුළුවන් අවම වශයෙන් ලක්ෂණ දෙකකටවත් අදාළ ප්‍රමුඛ රූපාන්තරශ පෙන්වන සම්භාවිතාව කොච්චරද කියලා. අපිට මෙතන 16යි මෙතන තව ගයක් වෙනවා මෙතන තව ගයක් වෙනවා. මේ අපේ ඔක්කොම එකතු කරගෙන අවම වශයෙන් ලක්ෂණ දෙකකටවත් අදාළ ප්‍රමුඛ රූපාන්තරශ පෙන්වන මුළු සම්භාවිතාව අපිට ගන්න පුළුවන් මෙතන. දැන් මේකට මේ ලක්ෂණ තුනකට අදාළ පංචචතුරස්‍රයක් අඳින්න අපිට සෑහෙන පංච ඊළඟට පරීක්ෂා මුහුමක් කියන්නේ මොකක්ද කියලා. පරීක්ෂා මුහුමක් අපි කරන්නේ මොකටද කියලා. අපි හිතමු අපි ජීවියෙක් ගන්නවා. ඒ ජීවියාගේ අපි දන්න ලක්ෂණයක් තියෙනවා. ඒ ලක්ෂණයට අදාළ ප්‍රවේශය අපි දන්නේ නැහැ. ඒ ප්‍රවේශය අඳුරගන්න තමයි හොයාගන්න තමයි අපි මේ පරීක්ෂා මුහුම කියන එක කරන්නේ. අපි වෙන උදාහරණයක් විදිහට ගමු. විස ශාකයක් අපිට තියෙනවා. විස වලට අදාළ ප්‍රමුඛ ලක්ෂණය විස නම් ඒකට අපි අකුර ගමු අක්ෂරය capital T. මේ ලක්ෂණය simple T. ඒතකොට විස කියන ලක්ෂණය ගත්තාම එයා capital T සමයුග්ම අවස්ථාවේ ඉන්න පුළුවන්. capital T simple T විෂමයුග්ම අවස්ථාවේ ඉන්න අපිට ඒක හඳුනා ගන්න බෑ. මෙයා සමයුග්ම අවස්ථාවේ විෂමයුග්ම අවස්ථාවේ ඉන්නේ. අන්න ඒ හඳුනා ගන්න තමයි කියන්නේ පරීක්ෂා මුහුම කියන එක කියන්නේ. ඒතකොට අපි මේක ඒකාංග මුහුමක් වලට
ද්විතියාංග මුහුම අපි කියලා කරන්නේ. එක ලක්ෂණයක පරීක්ෂා මුහුම කරන පරීක්ෂා මුහුම ඒකාංග ලක්ෂණ දෙකකට ගන්නවා ද්විතියාංග පරීක්ෂා මුහුම කියලා කියනවා. අපි ඊළඟට ඒකාංග පරීක්ෂා මුහුම කරන්නේ කොහොමද කියලා. ඒකාංග පරීක්ෂා මුහුම. අපි මේ ඒකාංග පරීක්ෂා මුහුම කරන්නේ එක ලක්ෂණයකට අදාළ ජීවියාගේ ප්‍රවේණි දර්ශය අඳුර ගන්න. අපි හිතමු මෙතන උදාහරණයක් විදිහට ගමු. උස කියන ලක්ෂණය. උස කියන ලක්ෂණය මම ඉස්සෙල්ලා කිව්වා වගේ කැපිටල් T කියන්නේ සමවිභව අවස්ථාවේ ශාකය කියන්න පුළුවන්. විෂම අවස්ථාවේ ශාකය කියන්න පුළුවන්. ඉතින් අපි හඳුනා ගන්න ඕනේ මෙයා සමවිභවද විෂම අවස්ථාවේද තියෙන්නේ කියලා. එතකොට අපි ඒක සමවිභව නිලීන අවස්ථාවේදී ශාකයක් සමග මුහුම් කරනවා. එහෙම මුහුම් කරාම සමවිභව අවස්ථාවේ ප්‍රමුඛ ලක්ෂණය තියෙනවා නම් අපිට ලැබෙනවා 100% උස ශාක ප්‍රතිඵල විදියට. එයා විෂමේත්මක අවස්ථාවේ ශාකයක් නම් පරීක්ෂාත්මක ප්‍රතිඵල විදියට 150 උස ශාක 150 මිලි ශාක ලැබෙනවා. මේ අවසාන ප්‍රතිඵල මත අපිට අඳුර ගන්න පුළුවන්. මෙයා සමවිභවද නැත්නම් විෂමේත්මකද කියලා. මෙන්න මේක අඳුර ගන්න තමයි මේ පරීක්ෂා මුහුම කියන එක කරන්නේ. පරීක්ෂා මුහුම කියන එකේ අරමුණු මෙන්න මේ ප්‍රවේණි දර්ශය අඳුර ගන්න එක. අපි ද්විතියාංග පරීක්ෂා මුහුම බලමු. ඒකාංග පරීක්ෂා මුහුමේ එක ලක්ෂණයක පරීක්ෂා මුහුම කරා වගේ ද්විතියාංග පරීක්ෂා මුහුමේදී ලක්ෂණ දෙකකට තමයි මේ පරීක්ෂණය කරන්නේ. එතකොට ලක්ෂණ දෙකකට අදාළ ප්‍රමුඛ රූපානුදර්ශන පෙන්වන ජීවියෙක් එයාගේ ප්‍රවේණි දර්ශය අඳුන ගන්න තමයි අපි මේ ද්විතියාංග පරීක්ෂා මුහුම කරන්නේ. මේකෙදී අපි ඒ අදාළ ප්‍රවේණි දර්ශනයේ ජීවියාව සමයුග්ම ලක්ෂණ දෙකටම අදාළ සමයුග්මක නිලින ජීවිය සමග මුහුම් කරන එක තමයි කරන්නේ. අපි හිතමු දැන් මම ලක්ෂණ දැක්කද මල් වල පැහැය බීජ වල වර්ග පැහැය. එතකොට අපි හිතමු රතු පාට මල් තියෙන කළු පාට බීජ තියෙන ශාකයක් අපිට රූපානුදර්ශීව පෙන්නනවා. අපි මේ අපේ ශාකයේ ප්‍රවේණි දර්ශය හතරක් ගන්න පුළුවන්. මෙහෙම ගත්තත් වෙන්නේ රතු පාට මල් කළු පාට බීජ. මේකත් රතු පාට මල් කළු පාට බීජ. මේකත් රතු පාට මල් කළු පාට. මේ හතරම රතු පාට මල් කළු පාට බීජ. ඉතින් අපි අර ශාකයේ ප්‍රවේණි දර්ශය අඳුනගන්න තමයි පරීක්ෂා මුහුම කියන එක කරන්නේ. අපි ඉස්සෙල්ලා උපකල්පනය කරමු මෙන්න මේක කියලා එයාගේ ප්‍රවේණි දර්ශය. එතකොට අපි මෙන්න මේ සමයුග්ම නිලීන ශාකයත් එක්ක මුහුම් කරාම අපිට එන ප්‍රතිඵල විදිහට මේ ජන්මාන වීර්ය හඳුනා capital R capital B capital R simple B simple R capital B simple R simple B simple R මේ ප්‍රතිඵල විදිහට කීයකට වෙනස් රූපානුදර්ශන තියෙන ශාක හතරක් වෙනවා. එකට එක අනුපාතය එකට එක අනුපාතය එකිනෙකට වෙනස් රූපානුදර්ශන සහිත ශාකාකාර හතරක් වෙනවා. ඒකෝட අපිට හඳුනගන්න පුළුවන් ප්‍රවේණි දර්ශය මේක කියලා. අපි ප්‍රවේණි දර්ශය මේක කියලා බලුවොත් මේ capital R simple B කියලා ගත්තොත් අපිට එන්නේ එකට එක අනුපාතය රූපානුදර්ශන දෙකක්. ඉතින් මේ විදිහට මෙන්න මේ දෙක රැත් කරාම එකිනෙකට වෙනස් ආකාරයෙන් රූපානුදර්ශන එන්නේ ඒ විදිහට අපිට හොයාගන්න පුළුවන්. අපි අර ගත්ත ශාකයේ ප්‍රවේණි දර්ශන බලමින් නොදන්නා ප්‍රවේණි දර්ශන ගන්නවන්නේ පරීක්ෂා මුහුම කියන එක අපි එතකොට කරන්නේ. අපි ඊළඟ මාතෘකාව මානව මෙන්ඩලීය ලක්ෂණ. සුලභ මානව මෙන්ඩලීය ලක්ෂණ. ඔයාලගේ විෂය නිර්දේශයේ කියන්නේ අපි විෂය නිර්දේශයේ මේ මානව මෙන්ඩලීය ලක්ෂණ සුලභව දක්වන වෙන පහක් දීලා තියෙනවා. ඇලුණු කන් පිටික නොඇලුණු කන් පිටි නළලේ කීශ්‍රේව පහතට වෙනු තිබීම විඩෝස්පීක් කියලා කියනවා අපි. කම්මුල් වල ගැසීම නැමුණු මහපට ඇඟිල්ල හෝ ඍජු මහපට ඇඟිල්ල දිව රෝල් කිරීමට හැකියවීම හෝ නොහැකි වීම. අපි ඉස්සෙල්ලා බලමු ඇලුණු කම්පිති හෝ නොඇලුණු කම්පිති කියන්නේ මොකක්ද කියලා. ඇලුණු කම්පිති හෝ නොඇලුණු කම්පිති කියන්නේ අපේ ඉස්ස මෙහෙම තියනවා නම් කම්පිත මෙහෙම තියනවා නම් අපි කියනවා ඇලුණු කම්පිති කියලා. කම්පිත මෙහෙම තියනවා නම් ඒකට අපි කියනවා නොඇලුණු කම්පිති කියලා. මේ ඇලුණු කම්පිති තියනවා නම් ඒක නිවීන ලක්ෂණයක් කියලායි කියනවා. නොඇලුණු කම්පිති කියනවා එක ප්‍රමුඛ ලක්ෂණය. ඒක තමයි කියන්නේ. ඒකත් අපිට ප්‍රවේණිකව ඉන්න ගති ලක්ෂණයක්. ඊළඟට නරලේ කේශරේව පහතට වුණා. මම කියන විඩෝස් පීක් කියලා. ඒකෙදි අපේ මේ ඉසේ උඩින්ම තියෙන නරලේ කේශරේඛාව කොණ්ඩේ අන්තිම කෙළවර මෙහෙම මේක මෙහෙම ඍජුව තියනවා නම් එයා විඩෝස් පීක් නෑ කියලා ගන්න. මේක මෙහෙම තියනවා නම් මේක විඩෝස් පීක් අවස්ථාව කියලා ගන්න. මේ විඩෝස් පීක් තියනවා නම්
මේක ප්‍රමුඛ අවස්ථා ප්‍රමුඛ ගති ලක්ෂණය මේක නැති එක නිවීන ගති ලක්ෂණය කියලා තමයි අපි සලකන්නේ. යොමු වීම ප්‍රමුඛයි. දැන් කම්මුල් වල ගැසීම. කම්මුල් වල ගැසීම කියන එක වෙන්නේ අපේ මේ මූණේ තියෙන කෙටි පේශිය. කියන්නේ මූණේ අපේ කෙටි පේශිය කියලා තියෙනවා. කෙටි පේශිය වල මේ අපේ හැම hina වෙද්දී උඩට අදින එක කරන්නේ. ඒ වල ගැසෙන අය. ඒතකොට hina වෙද්දී උඩට අදින්න මේ මූණේ දෙපැත්තේ අවපාත කියන පොඩි වලවල් තියෙනවා. අන්නේ වලවල් දෙයක් තියෙනවා. අන්න ඒකට තමයි කම්මුල් වල ගැසෙනවා. මේක කලාතුරකින් එක පැත්තක විතරක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් දෙපැත්තෙම කම්මුල් වල කියන එක වෙනවා. මේ කම්මුල් වල ගැසෙන එක ප්‍රමුඛ ගති ලක්ෂණය. ඊළඟ නැමුණු මහවට ඇඟිල්ල හෝ ඍජු මහවට ඇඟිල්ල. ඒ කියන්නේ අපේ මේ මහවට ඇඟිල්ල දැන් මගේ තියෙන්නේ ඍජු මහවට ඇඟිල්ල. මේක පිටිපස්සට නැමෙන්න පුළුවන්. නැමෙන්න පුළුවන් දිනා මේක නැමුණු මහවට ඇඟිල්ල කියලා කියනවා. මේක වෙන්නේ අපේ මේ පුරුක් දෙක අතර තියෙන මේ සංදියට අධිකව සුණම්. ඒ කියන්නේ අධිකව පිටිපස්සට නැමෙන්න තියෙන හැකියාව එන්නේ. මේකත් අපිට ප්‍රවේණීගත වෙන මෙන්ටලිය ලක්ෂණයක්. ඒතකොට මේ නැමුණු මහවට ඇඟිල්ල කියනවා ඒක නිලීන ලක්ෂණයක් කියලා. ඍජු මහවට ඇඟිල්ල කියනවා ප්‍රමුඛ ලක්ෂණයක් කියලා කියනවා. ඊළඟ දිව රෝල් කිරීමේ හැකියවීම හෝ නොහැකියවීම. මේකෙදි වෙන්නේ අපේ දිවේ අගේ තියෙන පාර්ශ්විකව අපිට නලයක් විදිහට නමන්න පුළුවන්. රෝල් කරන්න පුළුවන් නම් අපි කියනවා මේකෙදි දිව රෝල් කරන්න පුළුවන් කියලා. කියන්නේ නලයක් ආකාරයකට නමන්න පුළුවන්. ඒ බැරි නම් ඒක නොහැකියවීම අපි නිවීන ලක්ෂණයක් කියලා කියනවා. දිව රෝල් කරන්න පුළුවන් එකේ නලයක් ආකාරයට අපි ඒක කියනවා ප්‍රමුඛ ලක්ෂණය. මේකත් අපිට ප්‍රවේලික වෙන මින්ඩලිය ලක්ෂණය. ඔයාලා මේ විදිහට සටහනක් කළාට නම් නිලීන ප්‍රමුඛ දාලා ඔයාලට මේක පාඩම් කරගන්න ලේසි වෙනවා. අපේ අවසන් මාතෘකාව පෙළවැල් සටහන. මොකද්ද මේ පෙළවැල් සටහනක් කියන්නේ? පෙළවැල් සටහනක් කියන්නේ අපි ගත්තාම පවුලක් ගත්තාම ඒ පවුලේ පරම්පරා ගානක ඉඳලා යම් ලක්ෂණයක් ප්‍රවේණීගත වෙන ආකාරයේ සටකා බලන එක. ඒකට ඒක සොයා බලන එක තමයි මේ පෙළවැල් සටහනකින් කරන්නේ. මේක පොඩි සටහනක්. ඒ කියන්නේ පරම්පරා ගානක ඉඳලා යම් ලක්ෂණයක් ප්‍රවේණීගත වෙලා තියෙන ඇවිල්ලා තියෙන ආකාරය. එතකොට මේකදී අපි භාවිතා කරන සලකුණු කීපයක් තියෙනවා. මේ සලකුණු ඉස්සෙල්ලා අපි අඳුන ගන්නවා. අපි පිරිමි පුද්ගලයෙක් කොටුලා ගන්නවා. ගෑනු පුද්ගලයෙක් රවුම කියන ලකුණු කරනවා. මේ පුද්ගලයාට යදාළ ලක්ෂණේ තියෙනවා නම් පාඩ කරනවා. ලක්ෂණය ගෑනු ගෑනු කියනයි රවුම පාඩ කරලා පෙන්නනවා. ඒ වගේම ඒ කියන්නේ පිරිමි කෙනෙක්ගේ ගෑනු වෙන විවාහයෙන් ඉකෑලෙන් දක්වනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට දරුවන් මෙහෙම වමේ සිට පිළිවෙලට මෙහෙම මේ නිරිමගින් වෙනස මේකට සම්බන්ධ කරනවා මේ දෙන්නගේ දරුවන් නම් මේ. ඒතකොට මෙයා තමයි පළවෙනියා. මෙයා දෙක තුන හතර වමේ සිට තමයි දක්වන්නේ. ඊටසේ පළවෙනියට පිළිවෙල කෙනා ගහනවා. මෙයා පිළිවෙල. ඒ ආකාරය. ඊටසේ අපි බලමු මේක කොහොමද පෙළවැල් සටහන විශ්ලේෂණය කරන්නේ. මොකටද මේ පෙළවැල් සටහන විශ්ලේෂණය කරන්නේ? පෙළවැල් සටහන විශ්ලේෂණය කරලා අපිට පුළුවන් ඒ පරම්පරාවේ අයගේ ප්‍රේණි දර්ශය අඳුර ගන්න. කොහොමද ඒක අඳුරගන්නේ? මේ දැන් පරම්පරා තුනක් ලකුණු කරලා තියෙනවා. මේ පළවෙනි පරම්පරාව, මේ දෙවෙනි පරම්පරාව, මේ තුන්වෙනි පරම්පරාව. ඒතකොට මේක මම ඉස්සෙල්ලා මේ අරගෙන ලක්ෂණය විඩෝස් පීක් කියන ලක්ෂණය. මේක අපි විශ්ලේෂණය කරන්නේ කොහොමද? විඩෝස් පීක් කියන ලක්ෂණය මම ඉස්සෙල්ලා ප්‍රමුඛ ලක්ෂණයක් කියලා. ඒතකොට විඩෝස් පීක් තියෙනවා. මෙයාටනේ කාඩ් කරලා තියෙනවා. මෙයා තමයි විඩෝස් පීක් තියෙන්නේ. ඒතකොට මෙයාට තියෙන විඩෝස් පීක් තියෙන කෙනා ප්‍රමුඛ ගති ලක්ෂණය වෙන්නවා. එතකොට අපි ගමු ප්‍රමුඛ ගති ලක්ෂණය කැපිටල් W නිලීනක සිම්පල් W. එතකොට මෙයාට තියෙන්න පුළුවන් කැපිටල් W තියෙන්න පුළුවන් කැපිටල් W සිම්පල් W තියෙන්න පුළුවන්. මෙයා ප්‍රමුඛ රූපාංශ වෙන්නවා. මෙයා අනිවාර්යෙන් නිලීනක. අපිට මෙයාට විඩෝස් පීක් නැහැ. එතකොට මෙයා සිම්පල් W. මෙයා සිම්පල් W මෙයා කැපිටල් W හෝ කැපිටල් W සිම්පල් W වෙන්න පුළුවන්. අපි මේ දෙකෙන් හරියනවා කොහොමද මෙයා කවුද කියලා හඳුනගන්න.
අපි ඊළඟ පරම්පරාවට යනවා. මෙයා අනිවාර්යෙන් කැපිටල් W සිම්පල් W වෙනවා. මෙයා එන්න. දැන් මේ දෙන්න එකතු වෙලා මෙතනදී හැදිලා තියෙනවා සිම්පල් W දෙන්නේ. සිම්පල් W දෙන්නේ හැදෙන්න මෙයාගේ ඒ කියන්නේ නිලීන ඇලිලියක් තියෙනවනේ මෙයාගේ නිලීන ඇලිලියක් තියෙනවා. ඔය නැත්තම් මෙයාලට නිලීන ඇලිල දෙක ඉංග්‍රීසියෙන් මේ දෙන්නගෙන යනවා. ඒතකොට මෙයාට නිලීන ඇලිල දෙකම එන්න නම් මෙයාගේ නිලීන ඇලිලක් තියෙනවා. ඒකින්ද මේකේ දෙකම සමයුග්මක ප්‍රමුඛ වෙන්න බෑ. විෂමයුග්මක ප්‍රමුඛ අවස්ථාවක් තියෙනවා. නැත්තම් මෙයාට නිලීන ඇලිල දෙකම එන්න විදිහක් නැහැ. ඒකින්ද මෙයා මේ අවස්ථාවෙ වෙන්න බෑ. මෙයාගේ අවස්ථාව විෂමයුග්මක ප්‍රමුඛ අවස්ථාවේ තමයි තියෙන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් මෙයා ඒතකොට අනිවාර්යයෙන් විෂමයුග්මක වෙනවා. මොකද මෙයා මේ පේනවා ඒ කියන්නේ මේ ප්‍රමුඛ ලක්ෂණ දෙන්නේ. එතකොට කැපිටල් W මෙයාගෙන් එන්න පුළුවන් අනිවාර්යයෙන් සිම්පල් W. කැපිටල් W සිම්පල් W වෙන්න පුළුවන්. එහෙනම් මේ කැපිටල් W සිම්පල් W තමයි මෙයා අනිවාර්යයෙන් වෙන්නේ. එතකොට මෙයාට එතකොට එන්න ඕනේ අනිවාර්යෙන් කැපිටල් W සිම්පල් W මේ වගේමයි. මෙයාට කැපිටල් W වෙන්න මෙයාගේ එක කැපිටල් W එකක් නැහැ. කියන්නේ මෙයා ප්‍රමුඛ කෙනෙක් නෙවෙයි. මම නිලීන කියන්නේ එතකොට මෙයාට කැපිටල් W දෙකම වෙන්න දෙන්නේ නැහැ. මෙයා කැපිටල් W සිම්පල් W. ඒ විදිහට මේ සටහන විශ්ලේෂණය කරන්න ඕනේ. මෙයාට උඩ සිම්පල් W සමයුග්මක නෙවෙයි. මොකද මෙයාට විඩෝ ස්පීඩ් නැහැ. පාඩ කරලා මෙයා පාඩ කරන්නේ මෙයාටත් නැහැ. මෙයා බලන්නේ කොහොමද? මෙතන. දැන් මෙතන අපි බලමු. මෙතන අර විදිහට හැබැයි විදිහටම මෙයා ඉන්න ඕනේ කැපිටල් W සිම්පල් W. මොකද සිම්පල් W කියන්නේ සමයුග්මක නිලීන කෙනෙක් ඉඳලා මෙයාලවත් සමයුග්මක නිලීන ඇලින නිලීන ඇලිය කියන්න ඕනේ. ඒකින් තමයි මෙයාට සමයුග්මක නිලීන ඇලියක් ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා මෙයා අපිට මෙයාගේවත් කියන්න පුළුවන් විෂම යුග්මක අවස්ථාවේ තියෙනවා. මොකද මෙයා කැපිටල් W සිම්පල් W මෙයා සිම්පල් W දෙයක්. ඒතකොට කැපිටල් W දෙයක් ඉන්න දෙයක් නෑ නේද? එක කැපිටල් W එකයි ඉන්න පුළුවන්. ඒකින් මෙයා කැපිටල් W සිම්පල් W. මේ අවස්ථාවේදී අපිට කියන්න බෑ මොකද මෙයා දෙන්නම විෂම යුග්මක දෙන්නම විඩෝ ස්පීඩ් තියෙනකොට මේ අවස්ථාවේදී අපිට කියන්න බෑ මෙයා සම යුග්මකද විෂම යුග්මකද කියලා. ඒකට අපිට ඊළඟ පරම්පරාව සලකලා බලන්න වෙනවා. එහෙනම් තේරෙවැල් සටහන විශ්ලේෂණය කරන්න. හරි එහෙනම් ඔයාලට හොඳ ප්‍රතිඵලයක් ගන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කැපවීමෙන් උනන්දුවෙන් මහන්සියලා වැඩ කරන්න හොඳ ඔයාලා බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ගන්න පුළුවන්. ඉතින් ඔයාලට හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.